හරිද පුතේ? අපි යමු ආත්‍රපෝඩා ගැන කතා කරන්න පුතේ. ආත්‍රපෝඩාව කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න වැඩිම සත්ව විශේෂ සංඛ්‍යාවක් අයත් වන සත්ව කාණ්ඩය. හොඳ. වැඩිම සත්ව විශේෂ සංඛ්‍යාව. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් 75ක් විතර කියනවා. හරිද? 75ක්. හරිද? 75ක් ඉන්නේ මේ කාණ්ඩ. දැන් අපිට ගත්තොත් වැඩිපුර කරදර කරන කට්ටිය ගත්තොත් අපේ දිනදා ජීවිතේ බොහෝ සත්තු නේ ආත්‍රපොඩාවට තමයි පුතේ අයිති වෙන්නේ. දැන් උදාහරණයක් විදියට මැස්සෝ නේ ඊළඟට කූඹි පත්තෑය ඊට පස්සේ උකුණෝ කිනිතුල්ලෝ ඊට පස්සේ තව ගත්තා අපිට මේ කරදර කරන කට්ටිය මං කිව්වේ මීමැස්සෝ දෙබරු බඹරු මදුරුවෝ නේ ඊළඟට තව දිමියෝ කඩියෝ ඔය ඔක්කොම කට්ටිය පුතේ අයිති වෙන්නේ මොකටද ආත්‍රපෝඩා වංශයට. ඒකෙත් තියෙනවා මේකේ ලොකුම එක තමයි ඉන්සෙක්ටා කියන කාණ්ඩය. ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා කියන කාණ්ඩය තමයි වැඩිපුරම කට්ටිය අයිති වෙන්නේ. එතකොට දැන් අපිට ওই එළවලු වගාවන්ට හානි කරන කට්ටිය ගත්තොත් වැඩිපුර ප්‍රමාණයක්ම ඉන්නේ කවුද? මේ ආත්‍රපෝඩා වංශයට ඇද්දී. දැන් පොල් කුරුමිනිය ගත්තා. ඊට පස්සේ දලබුවෝ ඊට පස්සේ ගොයම් මැස්සෝ කූඩිත්තෝ නේ ඒගොල්ලත් මේකට අයිති වෙයි. ඒතකොට දැන් මේගොල්ලන්ගේ ගත්තොත් පුතේ විශේෂ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. මෙන්න මේවා තමයි දින ප්‍රධාන ලක්ෂණ තුන. එක සංදි සහිත උපාංග පිහිටීම. හරිද? දෙවැනි එක හිස උරස උදරය මෙන්න මෙහෙම කොටස් තුනක් තියෙනවා. ලෙස ඛණ්ඩ තුනක් පිහිටීම. ඊළඟට කියනවා තිනීමය උච්චර්මයක් පිහිටීම. මේ කයිටිනීම එක මතක තියාගන්න මේ ඇඟේ උඩ කොටසක් දැන් සෛල විත්තියේ කයිටින් තියෙන පුතේ කාගේද දිලීරවල. ඒකයි මේකයි මාරු කරගන්න එපා. මෙතන කියන්නේ කයිටිනීමේ උච්චාරණය. ඇඟේ ආවරණයක් තියෙනවා කයිටින් වලින් කයිටින් කියන පොලිසැකරයිඩෙන් හැදිච්ච ආවරණය. හරිද? පැහැදිලිනේ? එතකොට ඒකට අනුව තමයි අපි මේ කියන්නේ මෙන්න මේ ප්‍රධාන ලක්ෂණ තුන හොඳට මතක තියාගන්න. ඒතකොට දැන් අපි ගත්තොත් මේවට කියන පුතේ ටැග්මා කියලා. මේ කැලේ තුනට ටැග්මා කියන මේ කැලේ තුන අපිට මෙන්න මෙහෙම පෙන්නන්න පුළුවන්. මෙහෙම. මේක හිස මේක උරස මේක උදරය. මේ හිසේ තියෙන මේ ස්පර්ශක තියෙන සංදි සහිත උපාංග උරසට හය වෙලා තියෙන පාද ඒවා සංදි සහිතයි. සංදි සහිතයි කියන්නේ පුතේ නැමෙනවා. නමන්න පුළුවන් නේ. සංදි කියලා කියන්නේ ඒවලනේ. එතකොට ඒව එහෙම නමන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදියට ප්‍රධාන ලක්ෂණ තුනයි. හරිද? ඒතකොට ඊට අමතරව අනෙකුත් ලක්ෂණ තියෙනවා අපි කලින් කියන ඒ වගේ ත්‍රිපස්තරිකයි ඒවා කියාගෙන ආවනේ. මම ඒ වෙච්චර පැහැදිලි කරන්නේ නැහැ. හරිද? ඊළඟ ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන සමහර අයට පියාපත් තියෙන සමහර අයට නැහැ. ගොඩක් අයට පියාපත් නැහැ. සමහර අයට පොඩි කාලේදී පියාපත් නැහැ. ලොකු වෙනකොට පියාපත් වෙනවා. හරිද? දැන් කැරපොත්ත වයි ගත්තොත් එහෙමනේ. මුල් දවස්වල අපි බැලුවොත් පියාපත් නැහැ. යම් කාලයකදී උන්ට පියාපත් ලැබෙනවා. හරිද? මේගොල්ලන්ගේ ගැහණු පිරිමි කියලා වෙනස්කම් තියෙනවා. හරිද? ඒතර ඔන්න ඔය විදිහට ගත්තාම මේ ආත්‍රපෝඩාවන්ට විශේෂ ලක්ෂණ මෙන්න මේ තුන මතක තියාගන්න. මේ තුන ඒගොල්ලන්ට සුවිශේෂී ලක්ෂණ තුනක්. හරිද? වෙන කාටවත් නැත්තේත් නෑ දිනනවා. නමුත් සුවිශේෂී. දැන් අපිටත් තියෙන හිස උරස උදරේ නේ. හරිද? ඒ විදිහට තියෙනවා. හරිද? නමුත් මේගොල්ලන්ගේ මේ සුවිශේෂී ලක්ෂණ තුනක් විදිහට
කතා කරන මේක කියන ටැග්. ටැග්මීකරණය කියලා කියනවා පුතේ මේකට. හරිද? ටැග්මීකරණය. හරිද? එතකොට ඒක කතා කරමු. එතකොට මේක උදාහරණයක් ඔයගොල්ලෝ දන්නවා. හරිද? අපි ඒක ලියා ගමුකෝ පුතේ. ආත්‍රපෝඩා කියලා තියෙනවා. හරිද? ඒක ලියන්න මෙහෙම. වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් අයත් වන කාණ්ඩයයි. වැඩිම ජීවී විශේෂ සංඛ්‍යාවක් අයත් වන කාණ්ඩයයි. ඊළඟ ලක්ෂණය ලියන්න. සෑම පරිසරයකම පාහි දක්නට ලැබේ. ඊළඟ එක සංදි සහිත උපාංග ඇත. ඊළඟ එක ටැග්මීකරණය දක්නට ලැබේ. එතන වරහන් ඇතුළේ ලියන්න පුතේ. හිස උරස උදරය ලෙස දේහයේ ප්‍රධාන ඛණ්ඩ තුනකි. ඊළඟ එක දේහය මතු පිට කයිටිනීමය උච්චාරණයක් ඇත. ඊළඟ එක ද්විපාර්ශ්වික සමමිතිය දක්වයි.
ද්විපාර්ශවික සමමිතිය දක්වයි. ඊළඟ එක ඇතැම් විශේෂ පියාපත් සහිත වේ. ඇතැම් විශේෂ පියාපත් සහිත වේ. එතන පුතේ උදාහරණ ලියා ගන්නකො. දැන් අර කිව්ව ඒවා ඉස්සෝ කකුලුවොත් මේකට අයිති වෙන්නේ පුතේ පොක්ලිස්සෝ. හොඳ. සමනලයවත් පූලා ගොඩාක් ලියන්න පුළුවන්. ගෝනුස්සා හරිනේ. උදාහරණ ටිකක් ලියුවනේ. අපි ඊළඟට යමු පුතේ එකයි නෝඩ මීටර් ගැන කතා කරනකොට මේ එකයි නෝඩ මීටර් කියන එක අර අන්තිමට අපි කතා කරාට පුතේ සමහර වෙලාව ලක්ෂණ වලින් බැලුවහම අපි මේ කතා කරපු අයටත් වඩා පහත් ලක්ෂණ තමයි පෙන්වන්නේ. හරිද? ඒගොල්ලෝ ඉන්නේ කරදියේ විතරයි. විශේෂ ලක්ෂණයක් නැත්නම් ජලජ වාසීන් වෙනවා. හරිද? අනිත් කාරණේ තමයි මේගොල්ලන්ට තියෙනවා අරීය සම්මිතිය. ඒක සුවිශේෂී. අපි කියනවා පංච අරීය සම්මිතියක් පෙන්නනවා කියලා. පංච අරීය. පංච අරීය කියන්නේ ආකාර පහක් ඔස්සේ බෙදන්න පුළුවන්. ඒක හරි විශේෂයි. එතකොට දැන් මේගොල්ලෝ අපි මෙහෙම ගත්තොත් මොහොම ඕන ඔය වගේ හැඩයක් තියෙනවා. සමහර අයට එහෙම නැති අයත් ඉන්නවා. හරිද? එතකොට මේගොල්ලෝ දෙකමාර මෙහෙම බෙදන්න පුළුවන් නේ. මේ විදිහට නේ එහෙම බෙදන්න පුළුවන්. එහෙම පහක් ඔස්සේ යන්න පුළුවන්. අය මේ පහ ඔස්සේ බෙදන්න පුළුවන්. හරිද? එතකොට අපි ඒකෙන් හිතාගෙන මේගොල්ලන්ට විශේෂයෙන් පංච ආරීය සම්මිතියක් තියෙනවා කියලා. හරිද? එතකොට මේගොල්ලන්ගේ මේ දේහය මෙන්න මෙහෙම තියෙනවලු ඇතුලේ නාල පද්ධතියක්. හරිද? මේකේ තමයි ඒ විවිධ ද්‍රව්‍ය ගමන් කරන්නේ. ඒකින්ද මේකට කියනවා ජල වාහිනී පද්ධතියක් කියලා. ජල වාහිනී පද්ධතිය. මේ ඔස්සේ තමයි විවිධ දේවල් මේ ශරීරය තුළ පරිවහණය වීම සිද්ධ වෙනවා. එතකොට ඒකින්ද මතක තියාගන්න විශේෂයෙන් මේගොල්ලන්ගේ එකක් තමයි පංච ආරීය සම්මිතිය විශේෂ ලක්ෂණය. ඊළඟට ඔය කියන නාලපාද හරිද? ජල වාහිනී පද්ධතිය. තව જાතියක් තියෙනවා නාලපාද කියලා. නාලපාද. හරිද? ඒකේ ඔය කියන දේහ ආවරණයේ ඇතුළතින් තමයි මේ නාලපාද කියන එක පිහිටලා තියෙන්නේ.
එතකොට මෙන්න මේ කියන කොටස් හරිද? එතකොට දේහාවරණේ පිහිටලා තියෙනවා. එතකොට මේකෙන් මේ නාලපාද කියන එකේ ඒගොල්ලෝ ශ්වසනය සහ සංචරණයට උදව් වෙනවා කියලා කියනවා. හරිද? එතකොට මේම පොඩි කොටසක් විශාල කරලා බලුවොත් ඔන්න ඔය එකක් තියෙන්නේ. මේ හරිද? එතකොට මේවා හරහා මොකද්ද වෙනවා කියලා කියන්නේ? ඒගොල්ලන්ට ශ්වසනය සහ සංචරණය කරන්න පුළුවන්. එතන ප්‍රධාන ලක්ෂණ තුනයි පුතේ. එකක් පංච අරිය සම්මිතිය. දෙවැනි එක ජල වාහිනී පද්ධතියක් පිහිටලා තියෙන එක. ඊළඟට ශ්වසනයට සහ සංචරණය සඳහා නාලපාද පිහිටා තිබීම. තව එකක් ඕනනම් ගන්න පුළුවන් මේගොල්ල කරදිය වාසීන් විතරයි අපි උන් ගැන විතරයි කියන්නේ කරදියේ ඉන්න උන් ගැන විතරයි අපි කතා කරන්නේ. වෙන කොහෙවත් නෑ. ඒක නිසා කරදිය වාසීන් වීමත් විශේෂයි. හරිද? ඒතර ඔය කියන ලක්ෂණ ටික හොඳට මතක තියාගන්න. 1.9 මීට අතර මේගොල්ලන් ගත්තොත් 1.9 මීට ආවන් විදියට කවුද ඉන්නේ? මුහුදු ඉකිරි කැකිරි නේ පසගිල්ල අන්න ඒ කියන කට්ටිය මේ කාණ්ඩයට අයත් වෙනවා. හරිද? ඒකේ ලියාගමු පුතේ අපි ලක්ෂණ කියලා ලියන්න. ලක්ෂණ කියලා මම දාලා නැහැ. ලක්ෂණ කියලා ලියන්න. ලියන්න සියලු ජීවීන් කරදිය පරිසරවල පමණක් ජීවත් වේ. සියලු ජීවීන් කරදිය පරිසරවල පමණක් ජීවත් වේ. ඊළඟ එක දේහය පංච අරීය සමමිතියක් දක්වයි. දේහය පංච අරීය සමමිතියක් දක්වයි. ඊළඟ එක දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය සඳහා ජල වාහිනී පද්ධතියක් පිහිටයි. දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය සඳහා ජල වාහිනී පද්ධතියක් පිහිටයි. ඊළඟ එක ද්‍රව්‍ය පරිවහනය සඳහා දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය සඳහා ජල වාහිනී පද්ධතියක් පිහිටයි. ජල වාහිනී පද්ධතියක්. ඊළඟ එක ශ්වසනයට හා සංචරණය සඳහා නාලපාද නම් විශේෂ කොටස් පිහිටා ඇත. නාලපාද නම් විශේෂ කොටස් පිහිටා ඇත.
මෙන්න මේකත් ඔයගොල්ලන්ට කියනවා ඒකත් ලියාගන්න පුතේ. ලියන්න. මොළයක් හෘදයක් හෝ ඇස් නොමැත. මොළයක් හෘදයක් හෝ ඇස් නොමැත කියලා කියනවා. එතකොට මේගොල්ලන්ට යම් කිසි ස්නායු පද්ධතියක් තියෙනවා. හොඳ. ඒ දැනුම් තේරුම් කරගන්න. දැන් මේගොල්ලන්ගේ තව විශේෂත්වයක් තියෙන මොකද මුහුදු ඉකිරි කියන සතා බන්දිලා හරි ඔය බීච් එකකට ගියොත් ඉන්නවා. හරිද? ඒගොල්ලෝ පා ගන්න යන්න එපා. පෑගුණොත් ඒ කටු ඇනුනොත් මොකද වෙන්නේ? නැවත ගලවන්න බෑ. ගලවනකොට කටුව කැඩෙනවා. ඉකිරිය කියලා කියන්නේ මෙන්න මේ වගේ සතෙක්. අර මෙහෙම ඔහම හැඩයක් තියෙන ටිකක් අර පහකට බෙදලා වගේ මුගේ කටු තියෙන මෙහෙම. හරි. දැන් මේ කටුවක් ඇනුනොත් ඇනෙනවා. හැබැයි ගලවන්න බෑ. ගලවනකොට ඒ කටුව කැඩෙනවා. හරිද? එතකොට කැඩුනහම ඒක පාලලා තමයි අපහු ගන්න වෙන්නේ. හරිද? ඒක නිසා එකක් පොඩ්ඩක් මතක තියාගන්න මුහුදු ඉකිරි. හරිද? ඔය පොතේ තියෙනවා. අපි චුට්ටක් බලමු මේ මේගොල්ලෝගේ වීඩියෝ එකක් හොයාගන්න පුළුවන්ද කියලා. Vertebrates that have an intact Hi friends! Welcome to a new Happy Learning video. Today we are going to learn about the invertebrate animals. You all know that the animals are divided into two big groups. The vertebrates that have an internal skeleton formed by bones, and the invertebrates that have no bones. All the invertebrates are oviparous, and we classify them in 6 big groups: sponges, jellyfish, corals, worms, mollusks, echinoderms, and arthropods. The sponges are aquatic animals that are shark-shaped, and the body is full of pores. It is very easy to remember this group because many times we use them in the shower for our personal hygiene. Yes, many of the sponges we use in the shower are invertebrate animals. The jellyfish are invertebrate animals that live in the ocean. Their bodies are gelatinous and have tentacles. The truth is that when they appear in the beach, it is very annoying because their tentacles have small venomous stingers that produce very unpleasant bites. Corals are tiny marine animals that produce limestone residue, which give rise to beautiful shapes. Do you know this animal? Exactly. It's a worm. Worms are soft and long invertebrate animals that move by dragging their body in the ground because they have no feet. They can be aquatic or terrestrial. There are some worms that can be harmful, and that is why we must be careful with them.
Can you see this snail? Well, snails form part of the mollusk group. Mollusks have a soft body without legs and can also be aquatic or terrestrial. Some, like the snail, this clam, and mussels, protect the body with shells. But there are other mollusks that don't have a shell to protect themselves, like slugs or octopuses. The echinoderms are exclusively aquatic animals. Their bodies have calcareous plates that form a shell. Some echinoderms are balloon-shaped and are covered in spikes that they use to defend themselves, like sea urchins. Others are star-shaped and are of course called starfish. The arthropods are the most abundant animals on the earth. Of every 100 animals that exist, 80 are arthropods. These invertebrate animals have the body covered by an external skeleton called a cuticle. The most common way to classify the arthropods is by the number of legs they have. This way we can classify them in 4 big groups. Arthropods with 6 legs. In this group, insects like ants and flies are present. Arthropods with 8 legs, where for example the arachnids like spiders and scorpions are. Arthropods with 10 legs include the crustaceans like crabs and lobster. Arthropods with more than 10 legs, like the centipede that, as you can see, has much more than 100 legs and are called myriapods. Well, now you know a bit more about the invertebrates. Bye friends! And don't forget to subscribe to the Happy Learning channel. හරි නේද? යම් අදහසක් තියෙනවනේ. ඊට පස්සේ අපි යම්පුතේ පුෂ්ඨවංශීන් පැත්තට. එතකොට පුෂ්ඨවංශීන්ගේ ඒගොල්ලන්ගේ يعني කොඳු වැට පෙළක් තියෙන කට්ටිය ඒගොල්ලන්ගේ ළඟ තියෙන වෙනස්කම් අනුව ප්‍රධාන කාණ්ඩ 5කට බෙදලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක. හරිද? මොනවද? මත්ස්‍යයන්, ඊළඟට උභයජීවීන්, උරගයින් සහ පක්ෂීන්, ක්ෂීරපායි. ඒතර ඔය කියන කාණ්ඩ 5 තියෙනවා. හරිද? එතකොට මේ කාණ්ඩ 5ත් එක්ක සැලකුවාම දැන් මැමේලියා. හරිද? පිස්කේස් අපි පක්ෂීන්ට මත්ස්‍යයන්ට කියනවා පිස්කේස්, ඊළඟට උභයජීවීන්ට කියනවා ඇම්ෆිබියා කියලා, උරගයින්ට කියනවා රෙප්ටීලියා කියලා, පක්ෂීන්ට කියනවා ආවේස් කියලා, ඒ වගේම ක්ෂීරපායින්ට කියනවා මැමේලියා කියලා. නේ? ඒ 5යි ওই 5යි දෙකම දැනගන්න. හරිද? එතකොට මේකෙදි මෙන්න මේ ඔය කියන කාණ්ඩවලට බෙදන්න හේතුව තමයි පුතේ එක එක මොනවද මේගොල්ලන්ගේ තියෙන පොදු ලක්ෂණ ටික එකතු කරලා. දැන් අපි බලමු ඉස්සෙල්ලම ඕකේ පිස්කේස් කවුද කියලා නැත්නම් මාළු මොන වගේද කියලා ඒගොල්ලන්ගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. පිස්කේස් හරිද? පිස්කේස් කියන්නේ මාළු මත්ස්‍යයන්. ඒතකොට දැන් මත්ස්‍යයන් අපි කියනවා අර ඔය පුෂ්ඨවංශීන්ගේ පරිණාමයේ පළමු අවස්ථාව තමයි මත්ස්‍යයන් විදිහට අපි සලකන එක නම් මේ පන්ති ඉගෙන ගත්තා. එතකොට ඒගොල්ලෝ ආකාර ප්‍රධාන ආකාර දෙකක් ඉන්නවා පුතේ. අස්තික සහ කාටිලේජ කියලා. අස්තික දැන් ඔයගොල්ලෝ කාලා තියෙනනේ මාළු වැඩිපුර මාළු ඉන්නේ කටු තියෙන මාළුනේ. අන්න උන්ට අපි කියනවා අස්තික මසුන් කියලා. මොකද කටු තියෙන මාළු ගොඩක් මාළු කටුනේ. ආල් මැස්ස ගත්තොත් උරුල්ලෝ, සාලයෝ, බලයෝ, කෙලවල්ලෝ නේ, බෝල්ලෝ, උරුල්ලෝ ඔය ඔක්කොම ගත්තොත් මොකද? කටු තියෙන කට්ටිය. කටු නැති කට්ටිය කවුද?
ආලා දිනවද? කටු නැති මාළුවෝ කවුද ඉන්නේ? අහන්නේ. ඔය මෝර මඩුව එහෙම මෝර මාළුව එහෙම මඩු මාළු මඩු කරවල නැත්නම් මෝර කරවල කාලා නැද්ද? ඒවයි කටුවක් අහුවෙන්නේ නේ. ඒක ජරපර ගාලා පොඩ්ඩක් හැපෙනවා නේ. කටුවක් නේ. අන්න ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ පුතේ කාටිලේජ් මසුන් කියලා. එතකොට මාළු වර්ග දෙකයි කාටිලේජ් සහ අස්තික මසුන් කියලා. හරිද? එතකොට මේගොල්ලෝ ගත්තොත් මෙන්න මෙහෙම මාළුවෙක් අපි යන්නොත් නේ බොහෝ අයගේ දේහය කොරපොතු වලින් ආවරණය වෙලා තිනවා. හීනන්න මෙහෙම තිනවා. හරිද? මෙහෙමත් සමහර අය දෙන මෙහෙමත් තියෙනවා. වරල් නේ. ඒගොල්ලන්ට වරල් උදව් වෙනවා පුතේ. අර මෙහෙම පැත්තට පෙරලෙන්නේ නැතුව කෙලින් අතට ඉන්නත් උදව් වෙනවා. මලාට පස්සේ තමයි මේ අතට පාවෙන්නේ. ඒතකන් කෙලින් ඉන්න. ඒකට මේ ඒකට වරල් උදව් වෙනවා. හරිද? ඒකට ඒ වගේම දේහය ආවරණය කරලා කොරපොතු තියෙන ගොඩක් අයගේ ඊට පස්සේ මෙන්න මේගොල්ලන්ගේ තියෙනවා මේ ඒ කම්පන හඳුනා ගන්න අංශ රේඛා පද්ධතියක් කියලා එකක් මේගොල්ලන්ට තියෙනවා කියලා කියන. දැන් වතුරේ ඇති වෙන කම්පන මේගොල්ලෝ හඳුනා ගන්න විශේෂයෙන් ඒ එක එක්කෙනා අතර සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒ වගේ දේවල්ටත් ඔය සමහර මත්ස්‍යයින්ට මේ කම්පන උදව් වෙනද ඒ අපි කියන ඒ කම්පන හඳුනා ගන්න අංශ රේඛා පද්ධතිය මේගොල්ලෝ සතුයි කියන. හරිද? ඊළඟට හෘදේ කුටීර දෙකයි කියලා කියන්නේ පුතේ කර්ණිකාවකුයි කෝෂිකාවකුයි. මතකද මේ නමේදී අපි ඉගෙන ගත්ත කර්ණිකා දෙකකුත් කෝෂිකා දෙකකුත් තියෙනවා අපිට නම් නේ. නමුත් මාළුන්ට තියෙන හෘදේ කුටීර දෙකයි කර්ණිකා එකයි කෝෂිකා එකයි. හරිද? එතකොට ඒ වගේම හරිද? ඔය හෘදේ කුටීර ඉස්සරහට යනකොට වැඩි වෙනවා ඒකත් මතක තියාගන්න. අනිත් එක කියලා පුතේ මේගොල්ලන්ට ඇස් වහ ගන්න බෑ. දැන් මාළු මැරලා ඇස් පියාගෙන ඉන්න දැකලා තියෙනවද? දැන් මේ පෙට්ටිය අරගෙන මාළු ඇස් පියාගෙන ඉන්නවද? නෑනේ. හරිද? ඒගොල්ලන්ට ඇස් පියා ගන්න බෑ පුතේ. හරිද? ඇස් අරගෙනම තමයි ඉන්නවනේ. මොකද ඇසි පිය නෑ. දැන් අපිටත් මේ ඇසි පිය තියුනේ නැත්තම් මෙහෙ වහ ගන්න බෑනේ. නේ? ඇසි පිය නැති හින්දා මේගොල්ලන්ට ඇහැ වහ ගන්න බෑ. ඒකෙන් හින්දා මොකද වෙන්නේ? අපි කියන ඇසිපිය නොමැති ඇස් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. ඒ වගේම හරිද? දැන් මේගොල්ලෝ ගත්තාම අපි කියන පුතේ චලතාපී සතුන් කියලා. මොකද්ද මේ චලතාපී කියලා කියන්නේ? හරිද? චලතාපී කියලා කියන පුතේ හේතුව පරිසරයේ උෂ්ණත්වයත් එක්ක ඒගොල්ලන්ගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් වෙනවා. දැන් වතුර එකක ඉන්නකොට ඒ වතුර එකේ උෂ්ණත්වය තමයි ශරීර උෂ්ණත්වයක් වෙන්නේ. හැබැයි එහෙම කියලා ඕනෑම උෂ්ණත්වයක එහෙම වෙන්න බෑ. දැන් අපිට ඒතර නටන වතුරට දැම්මොත් නටන වතුරේ උෂ්ණත්වය මේගොල්ලෝ ඇඟේ තියෙනවා කියලා කිසි ගැටලුවක් නැහැ නේ. ජීවත් වෙන්න පුළුවන් නේ. එහෙම එකක් නැහැ. යාම උෂ්ණත්ව පරාසතික ඒක වෙනස් වෙනවා. හරිද? නමුත් සාමාන්‍ය තත්ත්වය ගත්තාම පරිසරයේ තියෙන උෂ්ණත්වයම තමයි ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන්නේ. ඒකෙන් තමයි මේගොල්ලන්ට කියන චලදාපී කියලා. දැන් දේහ උෂ්ණත්වයත් එක්ක කරනවා. පරිසර උෂ්ණත්වයත් එක්ක දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා. අන්න ඒ නිසා අපි කියනවා චලතාපීන් කියලා. එහෙම වෙනස් වෙන්නේ නැත්නම් අචලතාපීන්. අචලතාපීන් වර්ග දෙකයි ඉන්නේ පුතේ. පක්ෂීන් සහ ශීරපායන්. අනිත් සියලුම කට්ටිය චලතාපීන් වෙනවා. හොඳ. අනිත් සියලුම කට්ටිය චලතාපීන්. තේරුණානේ? ඒ කියන්නේ අපි මෙතෙන්දි ගත්තොත් මත්ස්‍යයින් බේජීවීන් උරගයින් ඒගොල්ලෝ අපි කියන්නේ චලතාපීන්. පැහැදිලිනේ? හරිද? එතකොට ඒ විදිහට ඔන්න මත්ස්‍යයින් ගැන අපිට කතා කරන්න පුළුවන්. හරිද? ඊළඟ වැදගත්ම කාර්යය තමයි මෙන්න මෙතන ගලවලා බැලුවහම මේගොල්ලන්ගේ තියෙනවා. මොකද මෙන්න මෙහෙම කෑල්ල. මේවා මාළු හොඳ නරකද කියලා බලන්න සමහර අය පාවිච්චි කරනවා. නේ අර අපි කියන කන්තෝල්ලේ නැත්නම් අර ඔකට කියන පිදානය කියලා. පිදානය උස්සලා බලුවහම මේකද දෙනවා කරම.
එහෙම නැත්නම් කියන එකට ජලක්ලෝම කියලා. හරිද? ඒ ජලක්ලෝම වලින් තමයි පුතේ ශ්වසනය කරන්නේ. දැන් මාළුවෙක් මේ ඉන්න අතරේ කටින් වතුර අරගෙන මේ ජලක්ලෝම ළඟින් පිට කරනවා. එහෙම පිට කරනකොට මොකක්ද වෙන්නේ? අර වතුරේ තියෙන ඔක්සිජන් මෙන්න මේ කරමල් වලින් උරා ගන්නවා. හරිද? ඒක තමයි ඒගොල්ලන්ට වතුරේදී ශ්වසනය කරන්න හැකියාව තියෙන්නේ. හරිද? කරමල් වලේ ඔහම තමයි ඔක්සිජන් ගන්න. ජලයේ දියවලා තියෙන ඔක්සිජන් ටික මේගොල්ලෝ කරමල් වලින් තමයි උරා ගන්න. හින්දා අපි කියන ශ්වසනය සඳහා කරමල් තියෙනවා කියලා. ඒතර මේගොල්ලෝ දේහ හැඩය ගත්තොත් පුතේ දේහ හැඩය ගත්තොත් මෙන්න මේ උල් ස්වභාවයක්. අර අපි හතේ පන්තිදී මේක උගන්වන මොන හැඩය කියලාද? අනාකූල හැඩය. අනාකූල. හරිද? අනාකූල හැඩය. එතකොට මේ අනාකූල හැඩයේ ඉඳ වතුරේ වේගයෙන් පිහිනා යෑමේ හැකියාව මේ මත්ස්‍යයින්ට තියෙනවා. පැහැදිලිනේ? හරිද? ඒතර ඔන්න ඔය කියන කාරණා ටික මතක තියාගන්න. මත්ස්‍යයින් සම්බන්ධයෙන් ඔන්න ඔය දේවල් ටික විශේෂ ලක්ෂණය ගත්තොත් පුතේ හෘදේ කුටීර දෙක එක මතක තියාගන්න. ශ්වසනය සඳහා ජලක්ලෝම තියෙනවා කියලා මතක තියාගන්න. පිහිනා යෑම ඒ වගේම සමතුලිතතාවය පවත්ව ගන්න වරල් තියෙනවා කියලා මතක තියාගන්න. හරිද? ඒ ටික චලතාපි සතුන් කිව්ව අනිත් අයට දැයි කියනවා තියෙනවා. චලතාපි සතුන් කියලා මතක තියාගන්න. ඔන්න ඔය වගේ විශේෂ කාරණා ටිකක් තියෙනවා. අපි ඒක ලියාගමු. ලියන්න පුතේ ලක්ෂණ කියලා ලියන්න ලක්ෂණ කියලා පළවෙනි එක ජලයේ ජීවත් වීමට හැඩ ගැසී ඇත. ජලයේ ජීවත් වීමට හැඩ ගැසී ඇත. ඊළඟ එක අස්තිමය හෝ කාටිලේජ වලින් සෑදුණු අස්තිමය හෝ කාටිලේජ වලින් සෑදුණු අභ්‍යන්තර සැකිල්ලක් ඇත. අභ්‍යන්තර සැකිල්ලක් ඇත. පහසුවෙන් පීනා යාම සඳහා පිහිනා යාම සඳහා